නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ සාදු සාදු සාදු. මේ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. අපට මේ උතුම් ධර්මය කියා දෙන ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ඔබ අප සියලු දෙනාගේම නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, දැන් අප මූලිකව මේ ඡන්ද චිත්ත විරිය විමර්ශා යන මේ සතර ඉරිදිපාදයන් මුල සිටම කෙනෙක් දියුණු කරගන්නා වූ ආකාරයන් පිළිබඳව අප සාකච්ඡා කරමින් ආවේ. දැන් තිබෙන්නේ මේ විදිහට යම් කෙනෙක් මේ මුල සිටම අපි සරලවම කියලා දුන්න ඒ ආකාරයෙන් කෙමෙන් පුරුදු කරගෙන එනකොට දැන් ඔහු පුරුදු කරන් එන විට අන්න එයාගේ සිත දැන් සමාධිමත් සිතක් බවට පත් වෙලා දැන් ධානයන් බවට පත් වෙන සිතක් වෙනවා. එතකොට එහිදී ඔබට මතක ඇති දැන් අපි පළවෙනි ධානයට ආйти ඒ ධානාංගයන් පිළිබඳව සාකච්ඡා කළා. ඒතර අද දින අපි සාකච්ඡා කරන්නේ සරලව සාමාන්‍යයෙන් පළවෙනි ධානය, දෙවෙනි ධානයේ ස්වභාවය, තුන්වෙනි ධානය, හතරවෙනි ධානය ආදී කරුණු කාරණාවන් පිළිබඳව කතා බහ කරලා සාකච්ඡා කරලා ඉන් අනතුරුව මේ ඒ ධානයන් පුරුදු වෙන විටත් කොහොමද සිතක් দমনය කරගන්නේ කියන කරුණ. දැන් ඇත්තටම මෙහිදී අපිට කතා කරන්න තිබෙන්නේ දැන් ඡන්ද චිත්ත විරිය විමර්ශා කියන ඉර්ධිපාදයන් වල මෙහිදී මූලික වෙන්නේ දැන් ඔබට මතක ඇති අදිෂ්ඨානය චිත්තය කියන එකට. දැන් මෙන්න මේ කරුණ වලදී තමයි දැන් මේ ධානය කියන කරුණ තමයි ඔන්න දැන් ඒ අදිෂ්ඨාන කරමින් දැන් ඒ කාලයක් පුරාවට ඒ කියන්නේ ෂණයෙන් ඒ සුළු මොහොතකින් ඉක්මනින් ඇති කරගන්නා වූ ආකාරය පිළිබඳව ඒ කියන්නේ මේ ඇසුරු සැනක් ගහන මොහොතක් පවා ෂණයෙන් ධානයට සමවදිමින් ඒ කරුණ පුරුදු කරගන්න වූ ආකාරය තමයි අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ. දැන් ඇත්තටම අපි මේ වෙන විට වැඩසටහනේ අවසාන හරියට තමයි මේ වෙලේ තියෙන. තව වැඩසටහන් දෙකකින් හෝ තුනකින් අපි වැඩසටහන අවසන් කරනවා. අපිට ලැබිලා තියෙන දින ගණනුත් එක්ක අපිට මූලිකව විස්තරාත්මකව ඇත්තටම මේ තාම සාකච්ඡා කරන්න බැරි වෙනවා. අපි බලමු මේ තිබෙන කාල පරාසය තුල මේ විදිහට සාකච්ඡා කරන්න. එතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරන දැන් අපි ගමු මේකට දීඝනිකායේ පළවන පොත් වහන්සේගේ ලස්සන සූත්‍රයක් තියෙනවා. මේ ධානයන් ගැන උපමා දේශනා කරලා සූත්‍ර ගණනාවක තියෙනවා. ඒතකොට එහිදී අපි අම්බට්ට සූත්‍රය මුල් කරගනිමු. ඒතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා තස්මින් පංච නීවරණේ පහීනේ අත්තනි සමනුපස්සතෝ පාමොජ්ජං ජායති ප්‍රමුදිතස්ස පීති ජායති පීති මනස්ස කායෝපස්සම්භති පස්සද්ධි කාය සුඛං වේදේති සුඛිනෝ චිත්තං සමාධියති. අපි ඔය කරුණු සාමාන්‍යයෙන් කතා කළා. ඒ කියන්නේ දැන් ඒ උතුමන් වහන්සේට පංච නීවරණයන් තමා තුළ නැති බව දකිද්දී අන්න දැන් ඒ යටපත් වීම හේතුවෙන් මහත් සතුටක් ඇති වෙනවා. ඒ සතුට ප්‍රමුදිත වීම ඇති කෙනාට අන්න ප්‍රීතිය ඇති වෙනවා. ප්‍රමුදිතස්ස පීචිදායති. ප්‍රීති මනස්ස කායෝ පස්සම්බති. ප්‍රීතිමත් මනසක් ඇති කෙනා
අන්න ඒ කෙනාගේ කය සංසිඳනවා. සංසිඳනවා කියන්නේ කය සැහැල්ලු වෙනවා කියලා කිව්වේ. දැන් අපි කලින් වැඩසටහන් වල කාමහරු කියනවා කිව්වේ දැන් මේ පාවෙනවා වගේ දැනෙනවා. දැන් නිකන් මට මොනවා වෙයිද වගේ දැනෙන්නේ. අතපය තේරෙන්නේ. අන්න දැන් සාමාන්‍යයෙන් ඒ කායික සැහැල්ලුව කෙනෙකුට මූලිකවම ස්පර්ශ වන ආකාරය දැනෙන විදිය. ඒ කායික සැහැල්ලුව කියන එකෙත් ලොකුවට ගිය තැනක් නෙමෙයි. මූලිකව දැනෙන ආකාරය. එතකොට ඒ තමයි මූලිකව කෙනෙක්ගේ ඇති වෙනකොට එයාට තේරුම් යන්නේ. එතකොට ඒ සම්බන්ධයෙන් අපි කතා කරා. ඒත් කය සංසිඳෙනවා. කය සංසිඳුණු කයින් යුතු කෙනාන්න සැපයක් විඳින. ඒ සැපය තමයි අන්න අපි කතා කළේ මතක ඇති ඔබට විවේකය කියන එක. විවේකයෙන් ඇති කාය චිත්ත විවේකයෙන් යුතු කියන එක. ඒ කාය චිත්ත විවේකයේ නිසා තමයි මනසටත් කයටත් අර සංසිඳීම් ඇතිවන්නේ. ඒ සැපේ ඇති කෙනාගේ යන්න සිත සමාධිමත් වෙනවා. එතකොට ඔන්න ඔය කරුණ වලින් සමන්විත වුණාම අන්න කියනවා සෝ විවිච්ඡේව කාමේහි අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං පීති සුඛං පඨම ඥානං උපසම්පජ්ජ විහෙරති. ඔහු කාමයන්ගෙන් වෙම අපි කතා කළා මතක ඇති. අකුසලයන්ගෙන් වෙන්න විතර්ක ਵਿਚාරයන් සහිත වූ ඒ විතර්ක ਵਿਚාර භාවනා විතර්ක ਵਿਚාරය කොහොමද වෙනස් නොවි පවත්වා ගන්න කියන එකට අපි සූත්‍ර දේශනා ගණනාවකින් කතා කළා. එතකොට විතර්ක විචාරය හොඳට මේ භාවනා මානසිකාරයේ තුල සිටමින් අන්න විවේකයෙන් හටගත් ප්‍රීති සුඛය ඇති පළවෙනි ධානය උපදවාගෙන ඔන්න දැන් වාසය කරනවා. ඔහු මේ කය විවේකයෙන්ම හටගත් ප්‍රීති සුඛයෙන් හොඳට තෙත් කරනවා. දැන් අන්න විවේකයෙන්ුයි මේ ප්‍රීති සුඛය හටගත්තේ. ඒ ප්‍රීතිය සුඛයෙන් මන්න ඔහු හොඳට මේ කය තෙත් කරනවා. තෙත් කරනවා කියලා කියන්නේ දැන් මේ නානවා වගේ වැඩක් නෙමෙයි. ඒතර තෙත් කරනවා කියලා කියන්නේ ඒ පළවන ධානයෙන් හටගත් ප්‍රීති සුඛය කියන එක කාලයක් තුල දීර්ඝ කාලයකට ඒ වගේම කෙටි කාල පරාසයක් ඇතුළත ෂණයෙන් තප්පර ගණනකින් පවා ඊටාම ඉක්මනින් ඇති කර ගන්නා වූ ආකාරයකට ඔහුගේ සිත එහා පුරුදු කරනවා. ඒතර ඒකයි ඒ හොඳට ධානයේ තුල පුරුදු වෙනවා කියලා කියන්නේ. එතකොට පළවෙනි ධානයේ තුල පුරුදු වෙන්න තිබෙන්නේ ඔහුට අන්න අර ආසකල යුත්තේ ප්‍රීතියට. ඒ සැපයට ඔහු ආස කරමින් ඒ ධානයේ තව ඒ කියන්නේ එයාගේ ජීවිතයට හුරු කරගන්නවා. දැන් ඔබට තේරෙන විදිහට මේක ඉතින් හරි ලොකු උපමාවක් නෙමෙයි හරියන 100%ක් මම ඔබට තේරුම් ගන්න කිව්වොත් එහෙම දැන් අපි ඩ්‍රයිවිං ලයිසන් ගන්න කාලේ තිබ්බ මතකද? එතකොට ඒ කාලේ ඩ්‍රයිව් කරන්න පුරුදු වෙනකොට අපි ලර්නර්ස් යනකොට ක්ලච් එක ගැන කියලා දීලා ගියර් දාන්න මෙහෙමයි කියලා දීලා ඇක්සලරේටර් ස්ටියරින් වීල් එක මෙහෙම කරකවන්න සයිඩ් කණ්ණාඩි වලින් බලන්න ඕනේ නිතරම මැද්දේ කණ්ණාඩියෙන් බව ඔහොම ගගා කියලා දුන්නනේ අපිට. එතකොට ඒ කියලා දෙනකොට අපි ටික ගැසි හරි වාහනේ අරගෙන යනකොට පුරුදු වෙනකොට මුලින්ම අපි ගත්තොත් නිකන් එකපාරම තේරෙන්නේ නැහැ නේ අපිට දාලා ඇක්සලරේටරේ පා ගන්නවනේ හදන්නේ. නමුත් ඒක ක්‍රමක්‍රමයෙන් සුළු වෙන්නේ යන්නේ එකක් නේ තියෙන්නේ. එතකොට ඒ වගේ දැන් මේක හොඳට අන්න පුරුදු වෙවි අර දැන් අපි ලර්නර්ස් එකේ ගිහිල්ලා ට්‍රයල් ගිහිල්ලා පුරුදු වෙලා අන්න හොඳට ඒ වාහනේ අපේ අතට හොඳට ස්ටියරින් වීල් එක පදම් වෙනවා කියලා අපි කියන්නේ. එතකොට පදම් වුණාම අන්න අපිට එතකොට ගියර් කතා කරුණා ගියර් එක දාන්න පුළුවන්. දැන් මුල් දවස්වල අපිට එහෙම බෑනේ. නිකන් ක්ලච් එක පාගන්නෙත් නිකන් ඇද්ද වෙලා උඩ පැනලා ක්ලච් එක උඩ නින්නේ අපි. එතකොට සාමාන්‍යයෙන් අපිට තේරුම ඒ කියන්නේ අපිට ඒක කයට හොඳට ප්‍රතිබද්ධ වෙලා නැහැ තව. එතකොට අපි යන්නේ ඒක තමයි ට්‍රේනින් කියලා කියන්නේ. පුරුදු වෙනවා. නමුත් මේ පුරුදු වුණාට පස්සේ අපිට ඒක හොඳට වැඩ දාලා යන්න හැකියාවක් තියෙනව නේද ඊට පස්සේ. දැන් අපි සාමාන්‍යයෙන් ඩ්‍රයිවිං අපි කියමුකෝ නිකම් පුස් බයිසිකලයක් ගත්තා. ඉස්සෙල්ලා අර තනි කකුලෙන් ගහ ගිහිල්ලා ඊට පස්සේ අර අස්ස පොල්ලේ අස්සේ දාලා මෙහෙම පැදලා ඒක වැටෙනවා ආයෙත් ඊට පස්සේ පදිනවා. සෝහම වැටි හුරු වෙන්නේ කොහොමද ෂීට් එකට යනවා ආයෙ ගොඩ වැටෙනවා. ඊට පස්සේ කාලයක් යනකොට නිසා අතෑරලා දෙතුන් දෙනා දාගෙන ඊට පස්සේ වැඩ දාන්න ගන්න. පළවෙනි දවසම බයිසිකලේ පුරුදු වෙන දවසම පිටිපස්සේ රෝදේ උස්සන්නේ ඒක මෙහෙම දාන්න යන්නේ නේ බෙල්ල නැතුව තමයි යන්න වෙන්නේ එතකොට. ඒත් අන්න ඒක හොඳට කයට මේ දී අපිට කයට හොඳට හුරු වෙනවා.
එතකොට ඒ වගේ යන්න දැන් ධානයේ තුලත් මුලින් මන්න කය සැහැල්ලු වෙමින් අන්න ඒ දේවල් වලට පුරුදු වෙනකොට අන්න මතක හිටිය ඔබට මම කිව්වා බය වෙන්නේ නැතුව ඒට තැති ගන්න නැතුව ඊට පස්සේ විනාඩි 10ක් විනාඩි 15ක් ඊට පස්සේ විනාඩි 20ක් 30ක් ඒ විදිහට මේ කාලය දික් කරමින් අන්න එයා ඒ දේ පුරුදු කරගන්න හොඳට. ඒක සිතට හොඳට කාවද්දනවා. එතකොට ඒ අන්න එතනදී අවශ්‍ය වෙන්නේ එතනදී ඇත්තටම වැදගත් වන්නේ අදිෂ්ඨානය කියන එකයි. දැන් අදිෂ්ඨානය කියන එක තමයි එතනදී ඇත්තට ඒ කාලය යන උ අදිෂ්ඨානය කරනවා. දැන් අපි ගත්තොත් එහෙම මේ 이르දිපාදයන්ගෙන් ඇත්තටම එතන බලවත් වන්නේ අදිෂ්ඨානය කියන චිත්තය කියන එක. ඒ චිත්තේ නිසා ඇති කරගත්තා වූ සමාධියට මතක තියෙන අපි වචනයක් කො මොකද්ද? දේශනාව තුළ භාගතුන දේශනා කර චිත්ත සමාධි කියන එක. ඒ චිත්ත සමාධිය කියන එක හොඳට අන්න පදම් කරගන්නවා ජීවිතේට. සිතට හොඳට පුරුදු කරගන්නවා. එතකොට ඒ ආකාරයෙන් පුරුදු කරගත යුතු ආකාර ගැන හරි ලස්සනට වෙනම දේශනාවේ තියෙනවා. අපි ඒ ටිකත් සාකච්ඡා කරමු. එතකොට ওই විදිහට පළවෙනි ධානය යන්න අර ප්‍රීතියට ඔහු ආසා කරමින් අන්නේ ප්‍රීතියෙන් තිබෙන සැපය විඳිමින් අන්න හොඳට ඒ පළවෙනි ධානය කියන එක අන්න පුරුදු කර ගන්නවා. ඒක හරියට කොයි වගේ උපමාවකින් දක්වනවා රජ කෙනෙක් නාවන කෙනෙක් ඉන්නවා. අන්න ඒ කෙනා මොකද කරන්නේ? රජා නාන්න යනකොට එයානේ දැන් රජතුමා මේ ඒකට බැස්සහම ඒ නාන පොකුණට බැස්සහම රජතුමා දැන් ඒ මැටි පොයේ සබන් කෑල්ල ඉල්ලනකොට සබන් කෑල්ල දෙන්න ඕනේ. ටවල් එක ඉල්ලන දැන් අද කාලෙත් එහෙමනේ. එතකොට ඒ වගේ අන්න මොකද කරන්නේ? දක්ෂ නහවන අර කෙනා ඒ සේවකයා මොකද කරන්නේ? රජතුමා දැන් අර නාන වෙලාවට අර ඒ සුවඳ කුඩු තැවරු ගුලියට මොකද කරන්නේ? වතුර තෙමතම වතුරෙන් තෙමතම වතුර ඉස අර හොඳට අර කුඩු එක හොඳට තෙත් කරනවා. ඒ කියන්නේ ගලවම් වැටෙන විදිහට නෙමෙයි හොඳට ගුලියක් වගේ හදනවා. ඒ හදන්නේ අර වතුරෙන් තෙත් කර තෙත් කරනවා කියලා කියන්නේ වතුර ඉහිනවනේ පොඩ්ඩක් වගේ මෙහෙම මල් වලට පැන් ඉහින්නේ. ඒ වගේ ඉසෙයා අර හොඳට ඒ සුවඳ ගුලිය හදනවා ගුලි කර අපි සමපෝෂා දන්නේ. එතකොට අන්න ඒ වගේ හොඳට තෙත් කර හදනවනේ. ඒක ලුණු දාලා පොල් දාලා හොඳට තෙත් කර හදනවනේ. එතකොට ඒ තෙත අන්න අර ගුලිය තුල අර කුඩු ඒ සුණු තුල හොඳට තෙත සාරේ හොඳට වදිනවා. එතකොට ඒක හොඳට ඝනව ගුලියක් විදිහට අන්න හිටිනවා. එතකොට ඒ තෙත තමයි අර තෙත වගේ තමයි අර ප්‍රීතිය. ප්‍රීතියෙන් අන්න හොඳට තෙත් කරනවා කියනවා. අන්න ඒ වගේ මේ උපමාවක් කියන්නේ. අන්න ඒ වගේ මනාවකට දැන් ඒ තෙත කියන එක වේලුනොත් මොකද වෙන්නේ? ඒව මොකද වෙන්නේ? තෙත සාරයේ ගතිය අර කුඩු එක තුල අයින් වෙන්න මොකද කරන්නේ? ඒක පවුඩර් කුඩු එකක් බවට පත් වෙනවනේ. පිටි එකක් බවට ආයෙ හැදෙනවනේ. ඒ පිටි එක ආයෙ ගුලි කරලා ගන්නට ගන්න පුළුවන් වෙන්නේ අර තෙත හේතු වෙන්නේ. අන්න ඒ වගේ තමයි පළවෙනි ධානය කියන එක ජීවිතේට හොඳට කෙනෙක්ගේ ප්‍රතිබද්ධ වෙන ආකාරයට හොඳට පුරුදු පුහුණු වෙන්න. අන්න අර වගේ ප්‍රීතියෙන් යුක්ත හොඳට තෙත් කරමින් ඒ ධානය තුල අන්න පුරුදු වෙන අදිෂ්ඨාන කර හොවන්න. තොඩ අන්න ඒකයි. ඊළඟට දෙවෙනි ධානය. එතකොට ඔහු දැන් ඔබට මතක ඇති දෙවෙනි ධානයේට දැන් ඔබට මතක ඇති කණ්ඨක සූත්‍රය කියලා කතා කරා. එතකොට මේ පළවෙනි ධානයේට ඇතිවන කණ්ඨක ඒ හුල් ඒ කටු ඒ ගලවන්න ඕනේ පළවෙනි ධානයේ තියෙන කණ්ඨකේ තමයි යන ශබ්දය. එතකොට මේ ශබ්දයේ මනුස්ස කටහඬ කියන එක පළවෙනි ධානයට යන කණ්ඨකයක්. එතකොට ඒ බැහැර කරමින් තමයි මේ කරුණ පුරුදු කරගන්න ඕනේ. එතකොට හොඳට පළවෙනි ධානයේ පුරුදු කරගත්ත කෙනාට දෙවෙනි ධානයට යන්න පළවෙනි ධානයේ තියෙන ආසකරයේ කුමන කරුණකට දැන් ප්‍රීතියෙන්නේ. අන්න ඒ ප්‍රීතිය කෙරෙහි තියෙන ආසාව දැන් අන්න දුරු කරන්න ඕනේ. එතකොට මේ පළවෙනි ධානයේ තුල තිබෙන බාධාව යට ඊළඟට තිබුණේ මොකක්ද? විතක්ක ਵਿਚාරය. විතර්ක ਵਿਚාරයන් අන්න හො ඊළඟට සංසිඳ වීම පිණිස හිත යොමු කරවන්න ඕන. එතකොට විතක්ක ਵਿਚාරයන් සංසිඳවනවා කියලා කියන්නේ මොකක්වත් හිතන්නේ නැතුව ඉන්නව එකක් නෙමෙයි. එයා එන්නේ මෙන්න මේ වගේ. දැන් හිතන්න හොඳට මෛත්‍රී භාවනාව පුරුදු කරනවා කියලා ඕන. ඒ මෛත්‍රියෙන් ධානය ඇති කරගත්ත කියලා හිතමුකෝ. ඒ ධානය ඇති කරගත්තට පස්සේ
අනි මෛත්‍රියට දැන් විතර්කයේ ਵਿਚාරයන් තිබ්බනේ මම වෛර නැත්තෙක් වෙම්මා තරහ නැත්තෙක් වෙම්මා ඊර්ෂ්‍යා නැත්තෙක් වෙම්මා දුක් පීඩා නැත්තෙක් වෙම්මා සාන්සුවටපත් වෙම්මා ආදී විදිහට දැන් ওই විදිහට හිතලා යවනේ දැන් පළවෙනි ධ්‍යානෙ හොඳට ප්‍රීතියමත්ව දැන් පළවෙනි ධ්‍යාන ලාභියෙක් විදිහට දැන් සිටිනවා. එතකොට මේ පළවෙනි ධ්‍යානෙ නැගී සිටින්නේ නම් අන්න නැවත ප්‍රීතිය කෙරෙහි නොවැළෙනකොට අන්න කෙමෙන් ඒ අඩු වී ගිහිල්ලා සාමාන්‍ය විතක්ක ਵਿਚාරයන් නැවට ඇවිල්ලා අන්න ධ්‍යානෙන් නැගී සිටිය හැකි. ඊට පස්සේ ධ්‍යානෙන් ඊළඟ දෙවෙනි ධ්‍යානය කරා යන්න අන්නේ විතර්කේ දැන් මොනවද මෛත්‍රී විතර්ක ටික අන්නේ ටික අඩු කරන. එතකොට හිතන්නේ සුවපත් වෙම්වා කියන ටික විතරයි. එතකොට අර ප්‍රීතියම හැබැයි නමුත් විතර්කයේම තියෙනවා. හැබැයි විතර්කයන් ටික අඩු වෙනවා. අන්න ඒක තමයි සංසිඳෙනවා කියන්නේ. එහෙම අඩු වී ගිහිල්ලා ඒ විතර්ක කිසිවක්ම නැතිව ඒ කෙනාට මෛත්‍රී කියන කරුණ, මිත්සිත කියන කරුණ හොඳට පුරුදු කරගත්තාම විතක්ක ਵਿਚාරයන් නැතිව මෛත්‍රී චිත්ත සමාධිය හොඳට අදිෂ්ඨාන කරන්න පුළුවන්. එතකොට අන්න ඒකට කියන දෙවෙනි ධ්‍යානය කියලා. මේ අපි කියනවා වගේ ශනියෙන් ඇති වෙන්නේ ඒ පුරුදු පුහුණු කරගත යුතු ආකාරය හරි ලස්සනට තියෙන. අපි මේ කරුණු ටික කතා කරලා ඒ කොහොමද කියන එක ඊට පස්සේ කතා කරමු. ඊට පස්සේ දැන් ඒ හරියට කොයි වගේද කියනවා මෙන්න මේ වගේ කියනවා. දැන් එයා දැන් සරලවනේ හිතුවේ. ඒ හිතලා ඒ සුවපත් වෙනවා කියන එකවත් දැන් හිතන්නේ නැහෙනි. මෛත්‍රිය කියන කරුණදී තුලම එයාට කෙලින් මේ පුරුදු වෙනවා. දැන් මේ පුරුදු වෙනවා කියන එක මෙන්න මෙහෙමයි. පළවෙනි ධ්‍යානයේ ඉඳලා දෙවෙනි ධ්‍යානයට දෙවෙනි ධ්‍යානෙ ඉඳන් තුන්වෙනි එහෙම ස්ටෙප් බයි ස්ටෙප් යන්න පුළුවන්. 이르දිපාදයන් දිනු කරගන්නකොට අපි ඉස්සරහට කතා කරමු. දැන් ප්‍රථම ධ්‍යානය කියලා හිතපු ගමම ඒ අදිෂ්ඨානය තුළ ප්‍රථම ධ්‍යානෙට අදිෂ්ඨාන වෙන්න තරමට ප්‍රථම ධ්‍යානය කියන එක අදිෂ්ඨාන කරපු ෂණයෙන් ඔහුට ප්‍රථම ධ්‍යානය ඒ තරමට හිත පුරුදු වෙන්න ඕනේ. දෙවෙනි ධ්‍යානය කියනකොට දෙවෙනි ධ්‍යානෙට. තුන්වෙනි ධ්‍යානෙ නම් තුන්වෙනි. එතකොට ස්ටෙප් බයි ස්ටෙප් යන කතාවක් නෙමෙයි තියෙන්නේ. ඒ ෂණයෙන් ඒ තප්පරයෙන් දෙවෙනි ධ්‍යානෙට. ওই විදිහට අෂ්ට සමාපත්තියම තියෙනවා. ওই විදිහට අභිඥාවනුත් දක්වාම හිත දියුණු කරන්න ඕනේ. දිබ්බ චක්කු, දිබ්බ සෝත, චේතෝපරිය, පුබ්බේ නිවාසානුස්සති, චුතුපපාත, ඒ සියල්ලම ඒවා අභිඥාවන්. පංච අභිඥා කියලා කියවේ ඒවට. ඒතර ඒ දක්වාම හිතක් පුරුදු. ඒ කියන්නේ ෂණයෙන් මේ හිත පුරුදු කරගන්න. මෙහෙම දැන් ඊළඟ එක එහෙම යන එකක් නෙමෙයි. මේ ඇසුරු සැනකින් අන දෙවෙනි ධ්‍යානෙ, ඇසුරු සැනකින් හතරවෙනි ධ්‍යානෙ, ඇසුරු සැනකින් නිරෝධ සමාපත්තිය. මේ රහතන් වහන්සේලා කියන දැන් අපි දන්නවා දැන් භාග්‍යතුන් වහන්සේට දිව්‍ය චාරිකාවේ සංඝයා එක්ක වඩිනකොට මහමේරු පර්වතයේ නාගරාජය වෙලී සිටිනවනේ. දැන් මේක විනී තියෙන්නේ කතාව. විනී පිටකේ. එතකොට ස්වාමීන් වහන්සේලා හැමෝම භික්ෂුණීන් ඉදිරිපත් වෙනවා මම යන්නද කියලා. එතකොට භාග්‍යතුන් වහන්සේ ඔයාලා යන්න ඕනේ ඉන්නකො පැත්තකට කියලා. ස්වාමීන් වහන්සේලා ඉදිරිපත් වෙනවා සාරිපුත්ත මහරහතන් වහන්සේ, රාහුල මහරහතන් වහන්සේ, අනුරුද්ධ මහරහතන් වහන්සේ. ඒ හැම රහතන් වහන්සේ නමක්ම භාග්‍යතුන් වහන්සේ නෑ ඔයාට බෑ මෙයා দমনය කරන්න කියලා ඉන්න කියනවා. අවසානයේ සියලු වහන්සේලා ඉල්ලීම් කරාට පස්සේ සියලු වහන්සේලා ප්‍රතික්ෂේප වෙනකොට භාග්‍යතුන් වහන්සේ ගාවට අවසානයේ මොග්ගල්ලාන මහරහතන් තමයි යන්නේ. ඒතර මොග්ගල්ලාන මහරහතන් වහන්සේට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා দমনය කරන්න මොග්ගල්ලාන මේ නාගරාජයා කොහොමද නාගරාජයාගේ මොග්ගල්ලාන මහරහතන් වහන්සේ দমনය කරේ කියන ෂණයෙන් නාගරාජයාගේ මුඛයෙන් ඒ මොග්ගල්ලාන මහරහතන් වහන්සේ කුසට ෂණයෙන් 이르දියෙන් වඩිනවා. ආය ෂණයෙන් කුසෙන් සිට මුඛයෙන් එළියට වඩිනවා. ඒ ගිනිදෙල් පිට කරන්න කලින්. එතකොට මේ අපි හිතුවට මේ ඇසුරු සැනක්වත් ගහන වෙලාවකට වඩා අඩු වෙලාවක වෙන සිදුවීම. ඒ ෂණේ තුල මොග්ගල්ලාන මහරහතන් වහන්සේගේ සමාපatti බලය කියලා නිරෝධ සමාපත්තියට සමවදින්නේ. නිරෝධයට සමවදිනවා නැගී සිටිනවා. සමවදිනවා නැගී සිටිනවා. ඒ ෂණයෙන් වැඩම කරන ඇතුළට ආය ෂණයෙන් එළියට වැඩම කරනවා. ඒ වගේ මනාකොට මේ ෂණයක පුරුදු වීමක් තියෙනවා. ඒ කියන්නේ අදිෂ්ඨානය කියන එක. ඒකයි මේ අපි දැන් මේ ඡන්ද චිත්ත වීම අදිෂ්ඨානයෙන් ඇති කරගත්තු සමාධිය ගාලා මේ පොත බලාගෙන මෙහෙම කිව්වට
ඒ කියන තරම් සරල එකක් නෙමෙයි මේක. අන්න ඒකයි මේ 이르දිපාදය කියලා කියන්නේ. දැන් ඉස්සරහට අපිට උන සමහර වෙලට වෙලාව තිබුණොත් අපි කතා කරමු. ඒ සමහර 이르දිපාදයන් දිනු කරගන්නකොට ෂණෙන් ඇත්තටම අදිෂ්ඨාන කරන්න තියෙන්නේ තමන් වහන්සේ ඉන්නව එක නමක් විදිහට 100ක් විදිහට මම වගේ 100ක් අන්න අදිෂ්ඨාන කරනවා. ඒ හතරවෙනි ධ්‍යානෙට සම්වදින්න ඒ අදිෂ්ඨානෙ ෂණයෙන් වෙන්න ඕන. ඒ විදිහට පුරුදු වී හිත පුරුදු කරගන්න ඕන. හරි ලස්සන මේ කරුණු කාරණා ඇත්තටම පින්වත්නි. මේ 이르දි ප්‍රාතිහාර්ය කියන කරුණු. මේ අපි හිතන දැන් හතරවෙනි ධ්‍යානය ගත්ත දැන් 100යි දැන් 200 150යි ගාලා එහෙම හිතනවා වගේ මේ අර ගණන් හදනවා වගේ එහෙම බෑ. පුරුදු වී හිත අර අපි උදාහරණයක් ගත්තේ වාහනේ පුරුදුන අන්න ඒ වගේ හොඳට හිතට ඇක්තුල් කරගන්න ඕනේ කරුණ. කාවත් දන්න ඕනේ. අන්න ඒකයි. ඒතර දෙවෙනි ධ්‍යානය කියන එක ශාස්ත්‍රඥයන්සේ උපමා කරන්නේ හරියට කොහමද? ඔන්න පොකුණක් තියෙනවා කියනවා. ඒ පොකුණේ වතුර ගලාගෙන එන කොහේවත් ගංගාවලුත් නැහැ කියනවා. වතුරට එකතු වෙන මේ පොකුණේ. කොහෙවත් ගඟකින් ඇවිල්ලා නෙමෙයි මේ පොකුණ පිරෙන්නේ. වැස්ස වැහැලත් නෙමෙයි පොකුණ වතුර පිරෙන්නේ. පොකුණෙම තියෙනවා උල්පත්. උල්පත් වලින් තමයි අන්න වතුර එන්නේ. ඒ එන්නේ උල්පත් වල ජලයෙන් මොකද හැම වෙලේම සිසිල් නේද ඒ ජලය. අන්න ඒ වගේ කියනවා. අමුතුවෙන් වතුර එකතු වෙන්න ඕනේ කියලා කරුණු නෑ. ගංගෙන් ඇවිල්ලා එකතු වෙන්නේ අමුතුවෙන් විතක්ක ਵਿਚාර හිත එකතු කරගන්න දෙයක් නෑ. සොයන්ව ස්වභාවයෙන්ම අන්න ඇතුළෙන්ම හටගත්තා වතුර නේද අර තියෙන උල්පත් ජලය කියලා කියන්නේ. පොකුණෙන්ම හටගත්තා වූ දෙයක්. සමහරට බාහිරින් බැලුවට පේන්නේ අන්න ඒ වගේ කියනවා දෙවෙනි ධ්‍යානෙ විතක්ක ਵਿਚාර රහිත බව. කොච්චර බලන්න ලස්සන උපමාවක්ද කියලා. ඒ දෙවෙනි ධ්‍යානෙ. තුන්වෙනි ධ්‍යානය ගැන ශාස්ත්‍රඥයන් වහන්සේ දේශනා කරන්නේ කොහොමද? ඒ තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා පීතියාච විරාගා උපෙක්ඛකෝච විහෙරති සතෝ සම්පජාන සුඛංච කායේන පටිසංවේදී යන්තං අරියා චික්ඛන්ති උපෙක්ඛකෝ සතිමා සුඛ විහාරති තං තතිය ඥානං උපසම්පජ්ජ විහෙරති. ඒ තමයි ප්‍රීතියට නොයල්මෙන් උපේක්ෂාවෙන් යුතුව වාසය කරනවා භික්ෂුව කොහොමද? සීයෙන් නුවණින් යුක්තව කයින් සැපයක්ද විඳිමින්. දැන් මේ කියලා කියන්නේ දැන් පළවෙනි ධ්‍යානයේ තුල තිබිච්ච කායික සැපයට වඩා මේ අතිශය ප්‍රබල දෙයක් ගැන මේ කතා කරන්නේ. විඳිමින් ආර්යයන් වහන්සේලා යම් ධ්‍යානයකට උපේක්ෂා සහගතයයි සිහියේ ඇති සැපයේ ඇති විහෙරණයයි පවසනවාද ඒ තුන්වෙනි ධ්‍යානෙ උපදවාගෙන වාසය කරනවා. ඒතර තුන්වෙනි ධ්‍යානය කියන කරුණ. ඒතර මනාලෙස සිහිය කියන එක දියුණු වෙනවා. එතකොට දැන් සිහිය දියුණු වෙන අවස්ථාව තමයි පළවෙනි ධ්‍යානය කියලා කියන්නේ. තව සිහිය දියුණු වෙනකොට අන්න දෙවෙනි ධ්‍යානය, තව එතකොට තුන්වෙනි ධ්‍යානය. ඒතර තුන්වෙනි ධ්‍යානය වගේ මට්ටමක යනකොට සිහිය මනාකොට දියුණු වෙලා. ඒතර උපේක්ෂාවක් තුළ තියෙන්නේ මේ. එතකොට උපේක්ෂාව කියලා කියන්නේ විඳීමක් මෙතන. ඒ උපේක්ෂාවක තමයි සිතේ සැපයකුත් නැහැ, දුකකුත් නැහැ. සැප දුකෙන් තොර උපේක්ෂාවක සිටින්නේ තුන්වෙනි ධ්‍යානය කියන එක. එතකොට ඒ හරියට කොයි වගේද? භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඒක මේ වගේ කියනවා. මානිල් විලක හෝ දැන් මානිල් හරි ඕලු හරි නෙළුම් හරි ඔය වගේ ජලයේ හට ගන්නා වූ මල් තියෙන විලේ තියෙනවා කියලා හිතන්නකෝ. එතකොට මේ නෙළුම් ජලයෙන්මනේ හටගන්නේ. ජලයේ ඇතුළේනේ හටගන්නේ. ජලයේමයි වැඩෙන්නේ. නමුත් ජලයෙන් උඩට ඇවිල්ලා නෑ දැන් මේ නෙළුම. ජලයේ තුලම ගිලී වැඩෙනවා. එතකොට ඒ නෙළුමේ අග දක්වාත් මුල් දක්වාත් සීතල දියෙන් හොඳට තෙත් වෙලා තියෙන්නේ. මුළුමනින්ම තෙත් වෙලා තියෙන්නේ. පිරීලා තියෙන්නේ හැමතැනම පැතිරලා තියෙන්නේ. සෑම මලකම සීතල දිය ගෑවිච්ච නැති තැනක් නෑ කියලා කියන්නේ නෑ. අන්න ඒ වගේ මනා සිහියෙන් යුතු උපේක්ෂාවක් කින් තමයි අන්න තුන්වෙනි ධ්‍යානයක තුල තියෙන්නේ. අපි මොන භාවනාව කළත් අසුබයෙන් ගියත් මෛත්‍රියෙන් ගියත් අනිත්‍යයෙන් ගියත් තුන්වෙනි ධ්‍යානය තුල තියෙන මනා උපේක්ෂාවක්.
ඔන්න බලන්න. හතරවෙනි ධ්‍යානෙ හරි පුදුමයි පින්වත්නි. අපිට හිතා ගන්නවත් බෑ මේ ආශ්චර්ය කාරණා. හතරවෙනි ධ්‍යානයට සම්වදින විට ආස්වාස ප්‍රස්වාස සංසිඳෙනවා. කාය පටිබද්ධ තිබුණු සියලු දේවල් සියල්ල ඉවරයි. කාය පටිබද්ධව තියෙන නිසානේ ආස්වාස ප්‍රස්වාස දෙකට ඔබට මතක ඇති ධර්මයේ කියනවා කාය සංස්කාර කියලා. සංස්කාර කියන තැන වචනේදී පටිසමුපාදේ කියන්නේ කාය සංකාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර කියලා. ඒතර වචී සංස්කාරවල තිබි විතක්ක ਵਿਚාර. ඒතර වචී සංස්කාරය කියන එක දෙවෙනි ධ්‍යානෙට සම්බන්ධනවත් එක්කම නිරුද්ධයි. සංසිඳෙනවා. ඊට පස්සේ ඔන්න දැන් කාය සංස්කාරය කියන එක ආස්වාස ප්‍රස්වාස කියන එක හතරවෙනි ධ්‍යානෙට සම්බන්ධනවත් එක්කම අන්න නිරුද්ධයි. බලන්න කොච්චර ෂෝක්ද කියලා මේ කරුණ සංසිඳෙනවා කියන කාය සංස්කාර සංසිඳෙනවා. දෙවෙනි ධ්‍යානයේදී විතක්ක ਵਿਚාර සංසිඳෙනවා. වචී සංස්කාරය. ඊට පස්සේ හතරවෙනි ධ්‍යානයට සම්බන්ධනවත් එක්කම ආස්වාස ප්‍රස්වාස සංසිඳෙනවා. අන්න කාය සංස්කාර සංසිඳෙනවා. එතකොට කාය සංස්කාර වචී තව තියෙන චිත්ත සංස්කාර. ඒ මොනවද? චිත්ත සංස්කාරක සංඥා වේදනා. සංඥා වේදනා නිරුද්ධ වෙනවා. මොකෙන්ද? නිරෝධ සමාපත්තියට සම්බන්ධනවත් එක්කම. එතකන් සංඥා වේදනාවන්ගේ පැවැත්මක් තියෙනවා. බලන්න. හරි ලස්සන කාරණාවක්. එතකොට හතරවෙනි ධ්‍යානයේ භාගතුන් වහන්සේ දේශනා කරනවා කොහොමද? ඔන්න මේ කරුණ හරි ලස්සනට දේශනා කරනවා. සුඛස්සච පහාන දුක්ඛස්සච පහාන පුබ්බේව සෝමනස්ස දෝමනසාන අත්ථංගම අදුක්ඛම සුඛං උපේක්ඛා සති පාරිසුද්ධින් චතුත්ථ ධ්‍යානං උපසම්පජ්ජ වීරති. සැපේද ප්‍රහාණය කිරීමෙන් දුකද ප්‍රහාණය කිරීමෙන් කලින්ම සොම්නස් දොම්නස් දෙකෙහි ඉක්ම දැන් කලින්ම කිව්වේ අන්න තුන්වෙනි ධ්‍යානයේදී ගැටි මෙලීම ඉක්මවා ගිහිල්ලන්න උපේක්ෂාවටපත් වෙනවා. දැන් කලින්ම සොම්නස් දොම්නස් දෙක ඉක්මයා යෑමෙන් දුක් සැප රහිත වූ පාරිශුද්ධ උපේක්ෂාව තුන්වෙනි ධ්‍යානෙත් උපේක්ෂාව තමයි. නමුත් මේ උපේක්ෂාව කියන එක සුපිරියටම පාරිශුද්ධයි. සුපිරිසුදු පිරිසිදුයි තමයි. සුපිරිසිදු කියන්නේ මොකද්ද? ඊට වඩා පිරිසිදුයි. දර පිරිසිදුයි කියන එකෙත් පිරිසිදු භාවයක් තියෙනවනේ. සුපිරිසිදු කියන්නේ අර පිරිසිදු එකට වඩා පිරිසිදුයි. අන්න ඒ වගේ උපේක්ෂාව තමයි. දැන් මෙතන තුන්වෙනි ධ්‍යානයේ නෙමෙයි දැන් හතරවෙනි ධ්‍යානෙ කොහොමද? මනාකොට පාරිශුද්ධ උපේක්ෂාව සුපිරිසිදු වෙච්ච උපේක්ෂාවකින්. අන්න උපේක්ෂා සහගත සිහියෙන් යති හතරවෙනි ධ්‍යානෙ උපදවාගෙන වාසය කරනවා. ඒතර ඒ හරියට කොයි වගේද භාගතුන් වහන්සේ දේශනා කරන ඔන්න මෙන්න මෙහෙමයි කියනවා ඒක හරියට. සුදු වස්ත්‍රයකින් කෙනෙක් ඔළුවේ ඉඳන් දැන් වකුටු ගහිලා අපි අර හුමාලය අල්ලන්න වාඩි වෙන්නේ බිම මුට්ටිය තියලා හුමාලය අල්ලන්න වාඩි වෙනව නේද දැන් බෙක් සීට් එකෙන් ඔළුවේ ඉඳන් වහගෙන. එතකොට අපේ ඇඟ හැම තැනම කොහෙවත් එළියට පේනවද නැහෙනි. පිටිපස්සේ ඉඳලම කොන්ද පැත්තේ ඉඳලම ඔළුවේ පැත්තේ ආවල මුට්ටියෙත් ඔක්කොම වැහිලානේ තියෙන්නේ අර රෙද්දෙන්. අන්න ඒ වගේ කියන උපමාව. ඒ වගේ සුපිරිසිදු පාරිශුද්ධ උපේක්ෂාවෙන් හරියට කොයි වගේද සුදු වස්ත්‍රයකින් හිස සහිතව මුළු සිරුරම පොරවගෙන වාඩි වෙලා කෙනෙක් ඉන්නවා. එතකොට ඔහුගේ මුළු කයෙම සුදු වස්ත්‍රයෙන් නොවැසුණු නොගැවසුණු කිසි තැනක් දකින්න නැහැ නේද කියලා අහනවා. පින්වත් අම්බට්ට. දැන් අම්බට්ට සූත්‍රයේ තියෙන පින්වත් අම්බට්ට අන්න ඒ වගේ තමයි භික්ෂුව මේ කයම පාරිශුද්ධ වූ ප්‍රභාස්වර සිතින් පතුරවාගෙන උපේක්ෂාවෙන් යුක්තව අන්නේ ප්‍රභාස්වර සිතින් යුක්තව වාසය කරනවා කියන ඔහුගේ සියලු කයෙහි පාරිශුද්ධ ප්‍රභාස්වර සිතින් ස්පර්ශ නොකළ තැනක් දකින්න නැහැ කියනවා. මෙයත් ඔහුගේ ධර්මයේ හැසිරීමේ ආයිති දෙයක් කියන ඔන්න බලන්න. එතකොට දැන් ඔන්න ධ්‍යානයන්ගේ ස්වභාවයන් ගැන අපි දැන් කතා කළානේ. එතකොට දැන් ඔන්න මුලින්ම ඒ සමාධි ඒ ධ්‍යානාංගයන් කෙමෙන් ඒ සමාධිය ආදී ටික ටික දියුණුව ඔන්න පළවෙනි ධ්‍යානයේ දැන් මුලින්ම කෙනෙක් ස්පර්ශ කළා කියමු. එතකොට දැන් ওই විදිහට ඒ ධ්‍යාන හතරම දැන් ටික ටික පුරුදු දැන් ධ්‍යාන හතරම ඇති කරගත යුතු වෙන මේකට. අන්න එතකොට කොහොමද දැන් මේ ඉරිදිපාදයන් පැත්තට යනකොට හිත හදන්නේ? ඒ ධ්‍යානයන් තුලදී.
ඒ තමයි ඒට කියනවා ලෞකික සමාපත්තියට උපදවා ගන්නවා කියලා. දැන් ඇත්තටම මේ කරුණු කාරණාවන් හරි ලස්සනට තියෙනවා. පොත් වහන්සේ නමක් තියෙනවා. ඒ තමයි පටිසම්භිදා මග්ගප්පකරණය කියලා කුද්දක නිකායට ඇති පොත් වහන්සේ නමක්. ඒ පටිසම්භිදා මග්ගප්පකරණය කියන පොත් වහන්සේගේ ඉර්ධිපාද විභංගයේ තමයි මේ කොටස් දැන් අපි මේ කතා කරන්න යන කොටස් ටික සඳහන් වන්නේ. එතකොට ඒ තමයි ලෞකික සමාපත්තියට උපදවා කියලා කියන්නේ ඒක මෙන්න මේ වගේ. මෙන්න ඒ කියන්නේ දැන් එතන තියෙනවා අනුලෝම පටිලෝම. පටිලෝම අනුලෝම කියන කරුණ ওই විදිහට සිහි කරන ක්‍රමයක්. ඒ කියන්නේ පටිලෝමව දැන් අපි කමුකෝ පළවෙනි කරුණ අනුලෝමව සිහි කරනවා. දැන් මෙතනදී විස්තර වෙන්නේ දැන් කසින භාවනා මුල් කරගනිමිත මෙතන ඒ නිසා ඒකට දාලා දෙන කසිනානුලෝමව සිහි කරනවා කියලා. අපි හිතමු වෙන කුමක් හෝ භාවනාවක් කියලා අසුභ භාවනාව මුල් කරගනිමින් හරි කියලා. ඒතරේ භාවනාව මුල් කර දැන් අනුලෝමව ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ දැන් මෙතනදී අපිට කලින් භාවනා කීපයක් මූලික වුණා නේද? දැන් ඉර්ධිපාදයන්ට අසුභ භාවනාව මූලික වුණානේ. ඒ වගේම කාමී ආදීනව ඒ දේ මුල් වුණා. ඊට පස්සේ මෛත්‍රිය ඊට පස්සේ අනිකුත් භාවනා ආනාපාන සතිය ඒ වගේ සෑම භාවනාවකින්ම කෙනෙක් මොකද කරන්නේ? දැන් හිතන්නකෝ අපි ඔන්න බුද්ධානුස්සතිය පුරුදු වෙනවා. දැන් අපි ඒක තවත් නැතොත් මෙහෙම ගමකෝ මොකද්ද මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන සතර බ්‍රහ්ම විහරණ. සතර බ්‍රහ්ම විහරණත් ඊට පස්සේ කොමක් දසුබයත් කියමුකෝ. දැන් ඔන්න අනුලෝමව සිහි කරනවා කියලා කියන්නේ කොහොමද? ඔන්න දැන් මෛත්‍රී පළවෙනි ධානයේට සමවැදිලා ඊට පස්සේ දෙවනුව අපි හිතමුකෝ දෙවනුව මෙත්තා කරුණා භාවනාවෙන් යන ආදී පිළිවෙලට ওই විදිහට ධානයන්ට සමවදිනවා. දැන් පළවෙනි ධානය ඔන්න කොහොමද? පළවෙනි ධානයේ මුලින්ම මෛත්‍රී භාවනාව. ඊට පස්සේ ආයේ පළවෙනි ධානයේම ආයේ කරුණා භාවනාව. ඊට පස්සේ පළවෙනි ධානයේම ආයේ ඊට පස්සේ ඒ කියන්නේ පළවෙනි ධානයේ කියන කරුණ මෛත්‍තා කරුණා මුදිතා උපේක්ෂා වලට අනුලෝමවම යනවා දැන්. අපි හිතමුකෝ අසුභේ භාවනාවටම දක්වා කියලා. එතකොට මේ විදිහට පළවෙනි ධානයේ කියන කරුණ ඒ තමා පුරුදු කරගන්නව හැම භාවනාවකටම හොඳට පුරුදු කරගන්නවා. දැන් කසින පැත්තෙන් ගත්තොත් එහෙම දැන් කසිනියන් තියෙනවනේ පඨවි කසිනේ ආපෝ කසිනේ ආදී විදිහට. එතකොට පිළිවෙලින් පඨවි ආපෝ කසිනේ තේජෝ කසිනේ වායෝ ඔය විදිහට අන්න පිළිවෙලින් මේ හැම කසිනයකටම හොඳට පළවෙනි ධානයේ කියන එක ඒ හැම කසින නැත්තම් හැම භාවනාවකටම පළවෙනි ධානයේ කියන එක හොඳට පුරුදු කරගන්න. ආනාපාන සතියෙත් පළවෙනි ධානයේ හොඳට පුරුදු වෙනවා. අසුභේත් පුරුදු කරගන්නවා. මෛත්‍රියත් පුරුදු කරගන්නවා. අන්න ඒකට කියනවා කසිනානුලෝමී භාවනා අනුලෝම වශයෙන් පුරුදු කරගන්නවා. පිළිවෙලට භාවනාවේ පිළිවෙලට මෛත්‍රියෙන් පළවෙනි ධානයට පිළිවෙලක්නේ. ඊට පස්සේ කරුණාවෙන් පළවෙනි ධානයට. ඊට පස්සේ මෙත්තා කරුණා මුදිතාවෙන් පළවෙනි ධානයට. උපේක්ෂා භාවනාවෙන් පළවෙනි ධානය. අසුභ භාවනාවෙන් පළවෙනි ධානය. දැන් අපි ගත්තොත් සතර සතිපට්ඨාන භාවන කායන ගත්තොත් ඔන්න ඉස්සෙල්ලාම ආනාපාන සතියෙන් හොඳට පළවෙනි ධානය. ධාතු මනසිකාරී අසුභයි නවසීවතකින් ගත්තොත් නවසීවතකේ ආකාර 9ෙම හොඳට පළවෙනි ධානය. ඒතර අන්න පිළිවෙලින් අන්න සිහි කරනවා. ඒ කියන්නේ ඒ සිහි කරනවා කියන්නේ දහස් වාරයකට වඩා දසදහස් වාරයකට වඩා හොඳට පුරුදු කරගෙන ඒක ඇති කරගන්න. ඒ කියන්නේ දැන් ආනාපාන සතියෙන් පළවෙනි ධානය කියලා සිහි කරපු ගමන් ඒ දැන් ඡන්ද චිත්ත විරිය විමර්ශන චිත්තේ අදිෂ්ඨානය. සිතෙන් අදිෂ්ඨානය කරපු ගමන් අන ආනාපාන සතිය තුලින් ඒ සමාධිය කෙලින්ම ආනාපාන සතියෙන් පළවෙනි ධානයට. අසුභයෙන් පළවෙනි ධානයට. ඒ දැන් මෙහෙම ඇසුරු සැනේදී පුරුදු වෙන තරමට අන්න හිත දියුණු කරගන්න ඕනේ. ඒකයි අනුලෝමව සිහි කරනවා කියලා කියන්නේ. පිළිවෙලට නවසීවතකේ නම් දැන් ආකාර 9කට තියෙනවනේ. ඒ ආකාර 9ෙම දැන් පළවෙනි එකේ, දෙවෙනි එකේ, තුන්වෙනි එක, හතරවෙනි එක, පස්වෙනි එක, හයවෙනි එක, හත්වෙනි එක, අටවෙනි එක, නවයකනේ.
නවාකාරයේ තුලම හොඳට පළවෙනි ධානය කියන එක හොඳට වැඩෙනවා. ඒ ඔන්න ওই ඊට පස්සේ ඒ අපි නවසීවතකේම ගමුකෝ. ඒ නවාකාරයේ තුලම දෙවෙනි ධානයත් ඒ විදිහටම. තුන්වෙනි ධානයත් ඒ විදිහටම. හතරවෙනි එකත් ඒ විදිහටම පුරුදු වෙනවා කොහොමද? ඒකට කියන අනුලෝමව ධානය පුරුදු කරගන්නවා කියලා. අනුලෝම, කසිනානුලෝම. දැන් භාවනා අනුලෝමව පුරුදු කරගන්නවා. ඒක ඉතින් දැන් 10 වාරයක් සිහි කර කර පුරුදු වෙන්න තියෙනවා. එතකොට පළවෙනි ධානය කියන කරුණ හැම භාවනාවක්ම තියෙනවා. එතකොට දෙවෙනි ධානය යම් දවසක තුනද එතකොට දෙවෙනි ධානය කියන එකත් හොඳට පුරුදු වෙන්න ඕනේ 10 වාරයක් සිහි කරමින්. එතකොට ඔහුට සිහි කරන්න තියෙන්නේ පළවෙනි ධානයත් දෙවෙනි ධානයත් කියන කරුණු දෙක විතරයි. මේ දෙක හොඳට පුරුදු වෙන්න ඕනේ නේද? ඊළඟට දෙවෙනි එක තමයි පටිලෝම. දැන් පිළිවෙලටනේ ගියේ 1 2 3 4 5 6 7 8 කියලා භාවනා 8ක් ඔස්සේ. ඒ කමඨහන් 8ක් ඔස්සේ පිළිවෙලටනේ ගියේ පළවෙනි එකෙන් පළවෙනි ධානයේට දෙවෙනි එකෙන් පළවෙනි ධානයේට තුන්වෙනි භාවනාවෙන් පළවෙනි ඔය විදිහටනේ. පටිලෝමව කියලා කියන්නේ දැන් 8 වෙනි එකේ ඉඳන් පල්ලහැට එනවා දැන්. ඉස්සරලාම හිත පිරුත් දැන් 8 වෙනි කරුණේදී දැන් අපි නවසීවතකේ 9 වෙනි කරුණ තමයි යන්න මුල් කරගන්නේ. ඒ මුල් කරගෙන පළවෙනි ධානයේට. ඊට පස්සේ 9 8 7 6 5 4 3 2 1 අර පටිලෝමව ඉස්සලා ගියා ඉස්සලා අනුලෝමව ගියා අඩු එකේ ඉඳන් වැඩි එකට දැන් පටිලෝම වැඩි එකේ ඉඳන් අඩු එකට. ඒතකොට හිතක් ඒ වෙනකම් පුරුදු කරගෙන දමනය කරනවා කියන්නේ අන්න ඒකයි මේ කරුණු ලේසි නෑ කිව්වේ බත් කනවා වගේ ලේසි නෑ. එතකොට මේ විදිහට හිත දමනය කළානේ. ඒ 이르දි ප්‍රාතිහාරයන් පාපු උතුමන් වහන්සේලා හරි ආශ්චර්ය කිව්වේ ඒකයි පින්වත්නි. අහසින් යන්න නම් මේ විදිහට ඉතින් හිතන්න වෙයි. දැන් අපි අහසින් යන්නේ වීසා අරන්නේ. ඒ යන සිස්ටම් එකක් නෙමෙයි මේ. ඔන්න බලන්න. එතකොට ඒ වගේ මේ හිත හරි ප්‍රභාස්වරයි. හරි ලස්සන දෙයක්. ඒ කියන්නේ එහෙම හිත කර්මන්නේ කරන්න නමන්න පුළුවන් ගානට. හිත හදන්න පුළුවන් ගානට. කොච්චර ලස්සනද? එතකොට ඔය අනුලෝම වශයෙන් දැන් පටිලෝම වශයෙන් සිහි කරනවා. ඊට පස්සේ අනුලෝම පටිලෝම දෙපැත්තටම සිහි කරනවා. ඔන්න දැන් පළවෙනි එකේ 1 2 3 අපි භාවනා 9ක් කියවමු 8ක් කියවමු. ඒ 8ම ඔන්න 1 2 3 4 කියලා පළවෙනි ධ්‍යානයෙන් පුරුදු කරනවා. ඊට පස්සේ දෙවෙනි එකේ තිබ්බේ කොහමද? ඒ පළවෙනි ධ්‍යානයේ මේ හොඳට පුරුදු වෙනට පස්සේ 8ේම වැඩි එකේ ඉඳන් අඩු එකට පුරුදු කරනවා. එතකොට ඒක තමයි කාලයක් පුරුදු කරන්නේ. පළවෙනි එක කාලයක් පුරුදු කරනවා. දෙවෙනි කරුණ කාලයක් පුරුදු කරනවා. තුන්වෙනි එක අනුලෝම පටිලෝම වශයෙන් කියලා කියන්නේ වැඩි එකේ ඉඳන් අඩු එකට ගියා අඩු එකේ ඉඳන් ආය වැඩි එකට එනවා. අඩු එකේ ඉඳන් වැඩි එකට ගියා වැඩි එකේ ඉඳන් ආය අඩු එකට ගියා. ඒ ශණයෙන් ඒක පුරුදු කරනවා. ශණයෙන් පුරුදු වෙන්න දක්ෂ වෙන්න ඕන හිත. ඒ කියන්නේ මේක ඇත්තටම පුරුදු කරන්න පුළුවන් කෙනෙකුගේ ජීවිතයකට ඉතින්. ඔබට මට කවදා හරි ඊර්ධි ප්‍රාතිහාරයෙන් දියුණු කරගන්න හිතනවනම් දිබ්බසෝතේ හෝ දිබ්බචක්කෝ ඒක අභිඥාවන් පැත්තෙන් එහෙම නැත්නම් ඊර්ධි ප්‍රාතිහාරයෙන් ගත්තොත් එහෙම අහසින් යන එක ඊට පස්සේ දැන් මොකද්ද ජලයේ කිමිදී වෙන තැනකින් මතුවීම ඊට පස්සේ මේ බිත්ති පර්වත හරහා ගමන් කිරීම එක්කෙනෙක් ඉන්නවා ඉදිරියට 1000ක් විදිහට පෙනී සිටිනවා 1000ක් ඊට පස්සේ හිරුසඳු අතින් ස්පර්ශ කරන ඒවා පවා ඊතර මෙතනින් මතුවලා වෙන තැනකින් අපි යන්නේක ඒක කොහොමද ඒ ශණයෙන් වෙනවා කියන්නේ හැකිලු වතක් දික් කරන වේගයෙන් දික්කු හතක් හකුල නෙවෙයි. ආය මේ දැන් පළවෙනි භාවනාවට ගියා දෙවෙනි එහෙම එකක් නේ ශණයෙන්. දැන් හකුල පොත දික් කරන්නේ මේ මහ වේලාවක් කියන්නේ නැහැ. ඒතකොට ඒ වගේ හිතන්න පුරුදු වෙනවා. අනුලෝම පටිලෝම අනුලෝම පටිලෝම වශයෙන් උන තුනයි. ඒ විදිහට හිත පුරුදු. ඊට පස්සේ තමයි ධාන අනුලෝම ධාන පටිලෝම කියන එක. ධ්‍යානයන් තුලත් පුරුදු වෙනවා. ඒ ධ්‍යානයන් දැන් එතකොට දැන් අර එක ධ්‍යානයක් මුල් කරගනිමින් ඉන්නේ. ඊට ධ්‍යානනුලෝම කියලා කියන්නේ පළවෙනි ධ්‍යානයෙන් දැන් අපි ගත්තොත් එතන භාවනා 8ක් තියෙනවා කියවනේ. එතකොට භාවනා 8ේදී එතකොට විස්තර වෙන්නේ අපි කියමුකෝ මෛත්‍රී භාවනාවෙන්ම
පළවෙනි ධ්‍යානයේ දෙවෙනි අපි හිතමුකෝ අසුභ භාවනාව කියලා. අනිත්‍ය භාවනාව කියලා. අනිත්‍ය භාවනාවෙම පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි. ඔන්න අනුලෝම වශයෙන් ගියා. ඊට දැන් ධ්‍යාන අනුලෝම නෙමෙයි. අර භාවනා අනුලෝම නෙමෙයි. දැන් මේ ධ්‍යාන අනුලෝම. ධ්‍යාන හතරයි මුල් වෙන්නේ. එතකොට එක භාවනාවකින් ධ්‍යාන හතරම. ඊට පස්සේ ධ්‍යාන පටිලෝම කියලා කියන්නේ හතරවෙනි ඊට පස්සේ පස්වෙනි එකේදී වෙන්නේ කොහොමද? අසුභ භාවනාව අනිත්‍ය භාවනාවම කියමුකෝ. අනිත්‍ය භාවනාවෙන් හතරවෙනි ධ්‍යානෙ, තුන්වෙනි ධ්‍යානෙ, දෙවෙනි ධ්‍යානෙ, පළවෙනි ධ්‍යානෙ. ඊට පස්සේ ධ්‍යාන අනුලෝම පටිලෝම. අනිත්‍ය භාවනාවෙම ඔන්න පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි, හතරවෙනි තුන්වෙනි දෙවෙනි පළවෙනි. ඒතර කොහොමද හිතක් দমনය කරනවා කියලා කියන්නේ? දැන් සේරෙනවා ඇති. එතකොට ඒක භාවනාවකින්. ඊට පස්සේ අනිත් භාවනාවක අසුබේනුත් ඒ විදිහට පුරුදු වෙලා තියෙන්න ඕනේ. හොද්දට හිත වැඩිලා තියෙන්න ඕනේ පුරුදු වෙලා. ධ්‍යාන අනුලෝම පටිලෝම, ධ්‍යාන අනුලෝම පටිලෝම කියලා කිව්වේ ඒකයි. ධ්‍යාන පළවෙනි එක අනුලෝම, ඊට පස්සේ ධ්‍යාන පටිලෝම, ඊට පස්සේ ධ්‍යාන පටිලෝම අනුලෝම. ඊළඟට තමයි උල්ලංඝන කියන එක. ඒතකොට උල්ලංඝන කියලා කියන්නේ මේකෙන් ඇත්තටම ඒ කරුණේදී කියලා කියන්නේ දැන් හොඳට ධ්‍යාන කියන කරුණ පුරුදු වෙලා නැති. ඒ කියන්නේ ප්‍රථම ධ්‍යානය දැන් අපි හිතමු මොකක් හරි මූලික භාවනාවක් කියන අසුබ භාවනාවෙන් ප්‍රථම ධ්‍යානයට. එතකොට අසුබ භාවනාවෙන් දැන් ප්‍රථම අසුබ එක භාවනාවක් මුල් කරගෙන ප්‍රථම ධ්‍යානයට ගියා. දැන් ඔන්න දෙවෙනි ධ්‍යානෙ නෙමෙයි දෙවෙනි ධ්‍යානෙට සම්වදින්නේ ඒ දෙවෙනි ධ්‍යානෙ අත්හැරලා ඊළඟට තුන්වෙනි ධ්‍යානෙට යනවා. ඊට පස්සේ සමහර වෙලාවට තුන්වෙනි ධ්‍යානෙ අත්හැරලා සමහරට අය හතරවෙනි ධ්‍යානෙට යනවා. ඒ උල්ලංඝනය කිව්වේ ඒකයි. එතකොට ඒ විදිහට පුරුදු වෙන්න ඕනේ. එකම භාවනාවකින් දැන් කෙලින්ම එකපාර හිතට මුල් වෙන්නේ මේ සමාධියෙන් ඒ කියන්නේ අදිෂ්ඨානයෙන් කෙලින්ම අන්න ඒක මම ඔබට මතකද ඉස්සෙල්ලා කිව්වා. මූලිකවම කෙලින්ම දෙවෙනි ධ්‍යානෙට. කෙලින්ම එක්ක තුන්වෙනි ධ්‍යානෙට. එක්ක ධ්‍යානයක් කර ධ්‍යානයක් මුලින්ම ඉස්සෙල්ලා දැන් ඇත්තටම මේකෙදි පුරුදු වෙන කාලේදී පුරුදු වෙන්නේ ධ්‍යානයක් කර ධ්‍යානයක්. ඇයි දැන් ධ්‍යාන හතර හොඳට හිතට පුරුදු වෙලා තියෙන දැන්. දැන් මේ ඇත්තටම සතර ධ්‍යාන මනාකුර ලාභී කරන කරුණක් මේ. ධ්‍යාන හතර ලැබුවකල එක පාරක් දවස් ගාලා මේ ආසින් යනවා කියලා හදන්නේ නැහැ හිත. මේ හදන්නත් ඒ ධ්‍යාන හතර ලැබුණාට පස්සෙත් මේ විදිහට පුරුදු විය යුතුයි. ප්‍රථම ධ්‍යානයෙන් ඊළඟට දෙවෙනි ධ්‍යානෙට නෙමෙයි ඊට පස්සේ තුන්වෙනි ධ්‍යානෙට. සමහර විට ප්‍රථම ධ්‍යානයේ කෙලිම දෙවෙනි ධ්‍යානෙට. දෙවෙනි ධ්‍යානයේ ඊට පස්සේ හතරවෙනි ධ්‍යානෙට. එක්ක කෙලිම හතරවෙනි ධ්‍යානෙට. එක්ක කෙලිම දෙවෙනි ධ්‍යානෙට. එක්ක කෙලිම ප්‍රථම ධ්‍යානෙට. එක්ක කෙලිම තුන්වෙනි ධ්‍යානෙට. එතකොට ඒ වගේ අන්න ඒකට කියන ධ්‍යාන උල්ලංඝන. ඊට පස්සේ භාවනාව නැත්තම් එක භාවනාවකින් භාවනා උල්ලංඝන නැත්තම් කසින උල්ලංඝනය කියලා කියන්නේ දැන් කසින ඒ අටෙන් නැතුව දැන් අපි කියමුකෝ නවසීවතකෙම කියලා. එතකොට පළවෙනි ධ්‍යානයෙන් නවසීවතකේ පළවෙනි භාවනාවෙන් අන්න පළවෙනි ධ්‍යානෙට දෙවෙනි කරුණෙන් තුන්වෙනි ධ්‍යානෙට ඊට පස්සේ හතරවෙනි එකකින් සමහර විට ආයේ දෙවෙනි ධ්‍යානෙට පස්වෙනි එකකින් ආයේ හතරවෙනි ධ්‍යානෙට ඔය වගේ හැම එකකින්ම අන්න හොද්දට පුරුදු කරනවා හිත කියන එක. ඒකයි මේ සිත හරි ප්‍රභාස්වරයි කියලා කිව්වේ. එතකොට ඔන්න ඔය කරුණ ඔය ආකාරයට අන්න සිත දමනය කරගෙන තියෙන්න ඕන. ඔය විදිහට අන්න දමනය කරගත්තට පස්සේ අන්න ඒ විදිහට දමනය වෙච්ච සිතකට කියනවා ආනෙන්ජප්පත්තේ කියලා. හරි ලස්සන කරුණක් කියනවා ඒකට. ඒ තමයි දීඝනිකායේ පළවෙනි පොත් වහන්සේගේ තියෙනවා කොහොමද සෝ ඒවන් සමාහිතේ චිත්තේ. දැන් සමාහිතේ චිත්තක හොඳට මනාකොට සමාහිත වෙලා. දැන් මේ සමාහිත කියන්නේ ධ්‍යාන මට්ටම්. වලින් මේ විදිහට පුරුදු කරපු දැන් අපි කියපු ආකාරයට අනුලෝම පටිලෝම වශයෙන් ওই විදිහට පුරුදු කරමින් හොඳට පරිසුද්ධේ පරිසෝදාතේ අනංගනේ විගතෝපක්ඛලේසේති මුද භූතේ කම්මනීයේ තිතේ ආනෙන්ජප්පතේ. දැන් ඒ කියලා කියන්නේ කොහොමද? ඔය ආරින් සමාධිමත් වූ විට සිත පිරිසිදු වූ විට පරිසෝදාතේ ප්‍රභාස්වර වූ විට අනංගනේ උපක්ලේශයන් බැහැර වූ විට විගතෝපක්ඛලේශේ මෘදු බවට පත් වූ විට අන්න මොකද වෙන්නේ? මුදු භූතේ කම්මනීයේ
එතකොට මොකද වෙන්නේ? කර්මන්‍යෝවිත. ඒ කියන්නේ ඕනෑම දෙයකට හැරවිය හැකි පරිදි සකස් වුණා කියන එකයි. දැන් මෙන්න මේකට මේ වගේ පුරුදුනාට පස්සේ ඒ සිත අන්න ඕනෑම දෙයකට හරවන්න පුළුවන්. එතකොට අන්න ඒ වගේ හිත හොද්දට මනාකොට කර්මන්‍යල හොද්දට පුරුදුනාට පස්සේ ඕනෑම දෙයකට හැරවිය හැකි පරිදි සකස් වූ විට ස්ථීරව පිහිටුව විට අකම්පිතව පිහිටුව. අන්න ඒකට කියන අනංගනී කියලා. අකම්පිතව පිහිටුවා. අනංගනේ මේ ආනෙන්ජප්පත්ති. අනංගනේ නෙමෙයි ඒකට කියන්නේ ආනෙන්ජප්පත්ති කියලා. අකම්පිතව නොසෙල්වෙන. අනේ ආනෙන්ජප්පත්ති කියලා මෙතන කියන්නේ මොකක්ද කියන එක අපි ඊළඟට කතා කරමු. දැන් ඔන්න හොඳට ධානයන් පුරුදු කරගනිමින් හැම භාවනාවක්ම ඔස්සේම හොඳට ධානයන් මනාකොට පුරුදු කරගෙන දැන් ඔන්න හතරවෙනි ධානයේට සමවැදිලා අන්න දැන් කුමක්ද දැන් ඕනෑම දෙයකට හැරවිය හැකි කියලා කියවනේ. දැන් අන්න ඕනෑම දෙයකට හරවනවා කියලා කියන්නේ මොකක්ද? දැන් මෙන්න 이르දි ප්‍රාතිහාරයට හිත හරවනවා. ඒ කරුණ තමයි ඊළඟ වැඩසටහන අපිට කතා කරන්න තියෙන්නේ. ඉතින් මේ විදිහට අපේ සිතුත් දමනය කරගෙන ඔබ අප හැම දිනකට ගෞතම බුදු සසුනේ පිළිසරණ ලබන්න වාසනාව සැලසේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉරිදිපාද භාවනා 38 වන වැඩසටහන සඳහා අද දායකත්වයේ දරන්නේ ජූලි මාස 19 වන දිනට 75 වන උපන්දිනයේ යෙදුන පද්මා විජේලතා මෑණියන්ට සිත පැතීම පිණිස කඩවත කෝපිවත්තේ පදිංචි පින්වත් සමන් ප්‍රියන්ත මහතා සහ දීපිකා විජයන්ත දිලානි නුවන් නිලූකා යන දූදරුවන්ගේ දායකත්වයෙන් යුක්තව රැස් කරගන්ට යෙදුණු සීල පින අපි අනුමෝදන් කරමු. පින් කැමති සීල දෙවියන්ට දතරාෂ්ට විරුඩ විරූපාක්ෂ වෛශ්‍රවණයන සතරවරම් දෙව්මරද දරුවන් මේ වගේම සක්දේව රජුන් ප්‍රධාන සිළු දෙවියන් ආලවක සෙම්පතිතුමන් සීවක සෙම්පතිතුමන් ඇතුළු සියලු සෙම්පති දෙවිවරුන්ටත් ඔබ අප හැම දෙනාගේ ඉෂ්ට දේවතාවුන් වහන්සේලාට මේ පින්බීමට අධිග්‍රහිතව සිටිනා වූ සියලු දෙවිවරුන්ටත් සුමන සමන් දෙවිවරුන් උපුල්වන් දෙවිවරුන් ඇතුළු ලක්දිව බුදු සසුන සුරකින්න නානා නම් ගුත්වාසී ප්‍රදේශ බාර පළාත් බාර සියලු දෙවියෝ මේ පින් දැක බලා සතුටින් අනුමෝදන්න. සියලු දෙවියන් දිව්‍යාවසෙන් වර්ණයෙන් සපේම් බලයෙන් වැඩිත්වා ශ්‍රද්ධා සීල ශ්‍රුත ත්‍යාග ප්‍රඥා යන උතුම් සේක බල ධර්මයෙන් වැඩිත්වා පිනින් සතුරුන සියලු දෙවියන්ගේ දිව්‍ය රැකවරණය ආරක්ෂා උදව් උපකාර ඔබ අප සියලු දෙනාටමත් දායකත්වයේ දරන්නා වූ සමන් ප්‍රියන්ත මහතා දීපිකා විජයන්ති දිලානි නුවන් නිලූකා යන හැම දෙනාටමත් පද්මා විජයලතා මෑණියන් ඇතුළු පවුල් හැම දෙනාටමත් සියලු ආරක්ෂාව රැකවරණය සලසා දෙත්වා දෙවියෝද බ්‍රහ්මයෝද මේ පින් අනුමෝදන්ව ගෞතම බුදු සසුනේ චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ කරත්වා. ඒ වගේම මේ සියලු පුණ්‍ය ධර්මයන් ඒ පින්නතුන් නමින් මිය පරලොව ගිය එල්.ඩබ්ලිව් කබ්‍රාල් කේ.එම්. ඇල්බර්ට් යන ඒ පියවරුන් දෙපළට ඔබ අප නමින්ද මිය පරලොව ගොස් ඥාති වර්ගයා පින් බලාපොරොත්තු වෙමින් ඇතනම් ඒ සියලු ඥාතීන්ගේද පරලොව ජීවිත සැපවත් වෙත්වා සුවපත් වෙත්වා ඥාතීන්ද සංසාර දුකෙන් අත මිදෙත්වා. ඒ වගේම ජූලි මාස 26 වන දිනට 3 වන උපන්දිනයේ යෙදෙන ලෙසිනි විහාරා සිංගිති දියණියට ඒ වගේම ශනුක නිරාසා පුංචි දියණියට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම දරුවපතක් බලාපොරොත්තුවෙන් සිටින මේනකා දියණියට මේ පින් අනුමෝදන් පින්වන්ත දරුවපතක් ලබා ගැනීම පිණිස මේ පින් ඒකාන්තයෙන්ම හේතු වේවා. ඒ වගේම සමන් ප්‍රියන්ත මහතා දීපිකා විජයන්ති දිලානි නුවන් නිලූකායනේ දරුවන් හැම දෙනාටමත් 75 වන උපන්දිනයේ යෙදෙන පද්මා විජයලතා මෑණියන්ටත් මේ පින් අනුමෝදන්. ඒ හැම දෙනාමත් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සිතන පතන ආකාරයෙන් මේ සීල ඉටුම් පෙතුම් සමෘද්ධිමත් වීම පිණිස මේ සීල පින් ඒකාන්තයෙන්ම හේතු වේවා. ඒ හැම දෙනාටමත් සුවසේ පින් දහම් රැස් කරගෙන ඒ වගේම රැකී ආරක්ෂා කටයුතු ආදී නිරත වෙමින් හැම දෙනාගේම ජීවිතවලට පින් දහම් එක් රැස් කරගෙන ගෞතම බුදු සසුනේ පිළිසරණ ලබන්න ඒ පින්වත් හැම දෙනාටම තුරුණන්ගේ ආශිර්වාදයේ දිව්‍යන්ගේ ආරක්ෂාව රැකවරණය ඒකාන්තයෙන්ම සැලසේවා. ඒ වගේම මේ සියලු පුණ්‍ය ධර්මයන් අප ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටද කෙලෙස අනුමෝදන්න. පින්වත් ගුරු දෙවිඳුන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා උතුම් ධර්මාභෝධයේ පිණිස මේ පින් ඒකාන්තයෙන්ම හේතුපකාර වෙත්වා.
ඒ වගේම සීල ස්වාමීන් වහන්සේලා අන්නගාරික මෑණිවරුන්ට දනමෝදන්න නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් යුතු උතුම් ධර්මාභෝධී පිණිස මේ පින් හේතු වෙත්වා. ඔබ අප හැම දිනාගේම දෙමාපිය ගුරුවර නේද හිතමිතුරු ඇතුළු සෑම දිනාටමත් ශ්‍රද්ධා මාසික ධර්ම දානින් උදව් උපකාර කරන නන්නයින් උදව් උපකාර කරන්නා වූ සිව්පසින් උපකාර කරන්නා වූ හැම දිනාටමත් මේ පින් අනුමෝදන්න. ඒ ඔබ අප සියලු දෙනාමත් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. චිරජීවනයේ දීර්ඝායු සම්පත සැලසේවා. ගෞතම බුදු සසුනේ පිළිසන් ලබන්න මේ රැස් කරන්නා වූ සියලු පිනුත් ඒකාන්තයෙන්ම හේතුපකාර වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.